समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्षदं धम्म सवेन कालो अयं भदन्ता धम्म सवेन कालो अयं भदन्ता धम्म सवेन कालो अयं भदन्ता साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु 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 श्रद्धावंत पिनवत्नी දැන් හැමදෙනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. අද මේ උතුම් ධර්ම දානමය කුසල කර්මය සිදු කරන්නේ ගෝනවල පට්ටිවිල අංක 185 දරණ නිවසේ පදිංචි එඩ්මන් ගුණසේකර මහත්මනිය ඇතුළු පවුලේ දූ දරුවන් මිනිබිරිය මුණුබුරා ඇතුළු හැම දිනාම ඒක රාශී වෙලා විශේෂයෙන්ම දැනට 95 වියෙහි පසුවන පියාණන් වහන්සේ වන එඩ්මන් ගුණසේකර මහත්මයා ඇතුළු පවුලේ සියලුම දෙනාට ඥාති මිත්‍රාදීන්ට ආශිර්වාද කරන්න දේශකයාණන් වහන්සේට ඒ වගේම සම්බෝධි විහාරාධිපති කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාට ලෝකවාසී සියලුම සත්වයන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම දැනට අවුරුදු 9කට කලින් අභාව ප්‍රාප්තවන්ට යෙදුන මියුරියල් ගුණසේකර මහත්මනිය ඒ මෑණියන් වහන්සේ ඇතුළු ගුණසේකර පවුලේ සහ ජයසිංහ පවුලේ සියලුම පරලෝසපත් ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නත් මේ පැමිණ සිටින හැම දිනාම නමින් පරලෝසපත් සියලු දෙනාටත් ඒ වගේම අපවත් වී වදාළ සියලුම ස්වාමින් වහන්සේලාටත් පින් අනුමෝදන් කිරීම කියන අරමුණු පෙරදරි කරගෙනයි මේ පින්කම මෙලෙසින් සිද්ධ කරන්නේ. ඉතින් මේ හැමෝම වගේ මේ බෞද්ධ මාධ්‍ය ජාලයට බොහොම සම්බන්ධ පිරිසක්. ඉතින් මම හිතන්නේ දැන් 4-5 වතාවක්ම මේ ඇත්තන්ගේ දායකත්වයේ යටතේ මේ බෞද්ධ නාලිකාව ඔස්සේ ධර්ම දේශනා පවත්වලා තිබෙනවා. ඉතින් අද මේ වෙලාවේ ධර්ම දේශනාව විදිහට පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ භාවනා කර්මස්ථානයක් ගැන. වෙනද නම් මම සූත්‍රයක් අරගෙන විස්තර කරලා කියනවා. අද මට හිතුණා මේ භාවනා කර්මස්ථානයක් කියලා දෙන්න හොඳයි කියලා. මේ බණ අහනවා කියන එකයි භාවනා කරනවා කියන එකයි දෙකේ 아무තු වෙනසක් නැහැ. ඒ දෙකම ධර්මානුකූලව බැලුවොත් භාවනාවක්මයි. අතුවාවේ සඳහන් වෙනවා කම්මඨාන විනිමුත්තාහි ධම්මදේශනා නාම නත්ථි කියලා ප්‍රකාශයක්. කමඨහනකින් තොර ධර්මදේශනාවක් නැහැ කියලා. කමඨහන් කියලා කියන්නේ භාවනා උපදෙස්වලට කර්මස්ථාන ගන්නවා කියලා කියන්නේ. එතකොට සෑම ධර්මදේශනාවක්ම භාවනා කර්මස්ථානයක්. භාවනාව කියලා කියන්නේ මෙතන මොකක්ද? කුසලය දිනු කිරීම. භාවේති කුසල ධම්මේ ආසේවති වඩ්ඩේති භාවනා කියලා විග්‍රහ කරලා තියෙනවා. කුසල සිතිවිලි හිත තුල වඩන එක දියුණු කරන එක භාවනාව. හැබැයි ඒ භාවනාවට කියන්නේ කුසල භාවනා කියලා. තව භාවනාවක් තියෙනවා. ඒකට කියන්නේ මොකද්ද? ඒකට කියන්නේ අකුසල භාවනා.
කුසලයේ දියුණු වෙන විදිහට යමක් ප්‍රගුණ කිරීම කුසල භාවනාව. ලෝභ ද්වේෂ මෝහ දියුණු වෙන විදිහට යමක් ගැන කල්පනා කර කර අහගෙන ඉන්නවනම් ඒක අකුසල භාවනාව. ඒ කියන්නේ දැන් සමහර ඒවා අහගෙන ඉන්නකොට ආසාව ඇති වෙනවා. නේද? තණ්හාව ඇති වෙනවා දිව්‍ය ලෝකේ යන්න, බ්‍රහ්ම ලෝකේ යන්න හරි ආසාවල් ඇති වෙනවා සමහර ඒවා අහන් ඉන්න තරමට. එතකොට ඒ තුල දියුණු වෙන්නේ දන්නේම නැතුව මොකද්ද? ලෝභය. සමහර ඒවා අහගෙන ඉන්නකොට තරහා යන හොඳටම කේන්ති යනවා. අනේ මේවත් ලෝකේ වෙනවනේ ආදී වශයෙන් හිතලා ඒවත් එක ගැටෙනවා. එතකොට ද්වේෂය දියුණු වෙනවා. සමහර ඒවා අහගෙන ඉන්නකොට මෝහය දියුණු වෙනවා. මෝහ සිතිවිලි මුලා වෙන මිත්‍යා දෘෂ්ටික ආකල්පවල පැටලිලා යන අවස්ථා තියෙන සමහර ඒවා අහගෙන ඉන්නකොට. එතකොට රාග ද්වේෂ මෝහ අවිස්සෙන විදිහට යම් කිසි සිතක් පුරුදු කරනවා නම් ඒක අකුසල භාවනාවක් වෙනවා. ඒතර බණ අහනකොට අපිට වගකීමක් තියෙනවා. මොකද්ද? අහන අයට වගකීමක් තියෙනවා. මොකද්ද ඒ වගකීම? කුසලය දියුණු වෙන විදිහටත් අකුසලය සිත තුළට නොයන විදිහටත් බණ ඇහිීමේ වගකීම. දැන් ඔය බණ කියනකොට සම්පූර්ණයෙන්ම හිතන්න එපා නිකම්ම ඉන්නකොට කුසල්ම ඇති වෙයි කියලා. නේද? බණ කියනකොටත් සමහර වෙලාවට බණ අහන වෙලාවටත් අකුසල් සිදුවිලි එන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරයෙන් හිටියේ නැති වුණොත් ඒවා අකුසල් කියලා පේන්නේ නැහැ. ඒ නිසා ඒවට වටිනාකම් දීදී ඒවම පෝෂණය කර කර ඒ ගැනම හිතා කටයුතු කරන අවස්ථා තියෙනවා. එතකොට එහෙම වෙලාවට මොකද දන්නවද වෙන්නේ? වෙලාව යනෝ තේරෙන්නේ. දැන් සමහරු කියන්නේ අනේ බණ අහලා මේ වෙලාව ගියා දැනුනේ නැහැ. ඔය ආදි වශයෙන් කියනවා. ඒ කුසලයේ පිහිටලා හොඳට කටයුතු කරනකොටත් එහෙම වෙනවා. හැබැයි සමහර අය ගොඩාක් වෙලාවට ওই වෙලාව යනව තේරෙන්නේ නැත්තේ එයා බණ කියපු වෙලාවේදී කියවෙච්ච මොකක් හරි අරමුණක් කෙලෙස් සහිත අරමුණක් අල්ලගෙන ඒක ගැන ප්‍රපංච ගොඩ නග ඉන්නවා. ඒ නිසාම එයාට වෙලාව යනව තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි මතක තියාගන්න බණ ඇහිම කියන එක හොඳ ක්‍රියාවක් තමයි. බණ ඇහිම කියන්නේ භාවනා කර්මස්ථානයක් තමයි. හැබැයි ඒ කාල පරාසය තුල කෙලෙස් සිත තුල කෙලෙස් ඇති වෙන්නේ නෑම කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඇත්තන්ට තියෙනවා වගකීමක් මෙන්න මේ කාල සීමාව කුසලයට නැඹුරු වෙලා ඉන්න කාල සීමාවේ අකුසලයට හිත මෙහෙයවන්නේ නැතුව එහෙම අකුසලයට ඇදී ගියත් හිත වහා කුසලයේ පිහිටුවාගෙන ඒ ධර්ම ශ්‍රවණය කිරීමේ වගකීම ඇතු සතුයි. ඒක කාටවත් කරන්න පුළුවන් එකක් නෙවෙයි. තමා විසින්ම කළ යුතු කාර්යභාරයක් වෙනවා. ඉතින් අන්න මේ විදිහට අකුසලය යටපත් වෙන විදිහටයි කුසලය දියුණු වෙන විදිහටයි කවුරු හරි බණ අහනවනම් ඒක භාවනා කර්මස්ථානයක්. කුසලය දියුණු වෙන භාවනා කර්මස්ථානයක් වෙනවා. ඒ අනුව හැම ධර්ම දේශනාවක්ම භාවනා කර්මස්ථානයක් කරගත හැකි. වෙන්නේ නැහැ ඉබේම කරගත හැකි. ඒකට නුවණ මෙහෙवला වැඩ කළ යුතුයි. දැන් හැබැයි මම කියලා දෙන්න හදන්නෙම භාවනා කර්මස්ථානයක් ගැන තමයි. ඒ භාවනාව අහලා තියෙන්න පුළුවන් සමහර වෙලාවට ගොඩක් අය පුරුදු කරන්නේ නැති අතහැරලා දාපු භාවනාව. දැන් ලංකාවේ බෞද්ධයෝ වැඩියෙන්ම පුරුදු කරන භාවනා කර්මස්ථාන කීපයක් තියෙනවා. ඒ හැර ඊට එහා යන්නේ නැත්තා බලන්න යන්නෙත් නැහැ. ඒ දන්න එකක් පුරුදු කරගෙන ඉන්නවා. වැඩියෙන්ම පුරුදු කරන භාවනාව තමයි මොකක්ද? මෛත්‍රී භාවනාව. ඊට පස්සේ ආනාපාන සතියත් කරන අය ඉන්නවා. තව බුද්ධානුස්සති භාවනාව කරන අයත් ඉන්නවා. අසුභානුස්සතිය වඩන අයත් ඉන්නවා. විදර්ශනා භාවනා කරන අයත් ඉන්නවා. ඔය ආදී වශයෙන් විවිධ භාවනා ක්‍රම කරන අය සිටිනවා. හැබැයි වැඩියෙන් පුරුදු කරන්නේ ඔය කියපු භාවනා කර්මස්ථාන ටික. අද මම කියලා දෙන්නේ පින්නතුන්ට බ්‍රහ්ම විහාර භාවනා ක්‍රම අතරේ එන
ඊටාන වටිනා භාවනා තුන්වෙනි භාවනාව. ඒකට කියන්නේ මොකක් කියලාද? මුදිතා භාවනාව. දැන් ඔය අහලා තියෙනවනේ මෙත්තා භාවනාව අහලා තියෙනවා. සතර බ්‍රහ්ම විහරණ වුණාද කියන්න බලන්න. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මේවාට බ්‍රහ්ම විහාර කියලා කියන්නේ බ්‍රහ්ම කියන වචනේ තේරුම ශ්‍රේෂ්ඨ කියන එක, උතුම් කියන එකයි. විහාර කියන වචනේ තේරුම වාසය කිරීම කියන එකයි. එතකොට මෙන්න මේ කියන සිතිවිලි වලින් යුක්තව මේ සිතිවිලි වලින් හිත පුරවාගෙන යම් කිසි කෙනෙක් දෛනික ජීවිතයේ හැඩගස්වාගෙන කටයුතු කරනවද ජීවත් වෙනවද එයාගේ ජීවත් වීමට කියන්නේ බ්‍රහ්ම විහාරය කියලා. එතකොට සතර බ්‍රහ්ම විහරණ කියලා කියන්නේ මෙන්න මේ කාරණා හතරෙන් යුක්තව වාසය කිරීමයි. ඒතර යම් කිසි කෙනෙක් ඒ සතර බ්‍රහ්ම විහරණ වලින් යුක්තව වාසය කරනවා නම් එයා ශ්‍රේෂ්ඨ විදියට ජීවත් වෙන කෙනෙක් මේ මනුෂ්‍ය සමාජයේ. උතුම් ලෙස ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ උතුම් ලෙස ජීවත් වීමට උපකාර වෙන සිටිවිලි සිත තුළ ප්‍රගුණ කිරීම තමයි මෙතන මේ බ්‍රහ්ම විහාර භාවනා කියලා කියන්නේ. ඒ භාවනා අතරේ තුන්වෙනි භාවනාව තමයි මුදිතා. මුදිතා කියන වචනේ තේරුම මොකක්ද? දැන් මෙත්තා, කරුණා ඒවාට වෙන වෙනම වචන තේරුම් තියෙනනේ. මුදිතා වචනයක් තියෙනවා මෝදති කියලා. මෝදති කියලා කියන වචනේ ක්‍රියාපදයක්. මොකද්ද තේරුම? සතුටු වෙයි කියන එකයි. මෝදති කියන්නේ සතුටු වෙනවා කියන එකයි. මෙතන විශේෂයෙන්ම සතුටු වෙන්නේ තමන්ගේ දේවල් ගැන බලලා නෙවෙයි. එහෙනම් අනුන්ගේ සැප දිහා බලලා සතුටු වීම. අනුන්ගේ සැප දිහා බලලා සතුටු වෙන එකට කියන මෝදති. එතකොට ඒකේ අතීත කාල කෘදාන්තය මුදිත. මුදිත කියලා කියන්නේ අතීත මේ අනුන්ගේ සැප දිහා බලා සතුටු වෙන කියන එක. එතකොට අනුන්ගේ සැප දිහා බලලා යමෙකුට සතුටු වෙන්න පුළුවන් නම් අන්න ඒ තැනැත්තාගේ හිතේ තියෙන බරපතල ක්ලේශ ධර්මයක් නවත්ත ගන්න පුළුවන්. දැන් අපි දන්නවනේ සාමාන්‍යයෙන් අපි මෛත්‍රී භාවනාව කරනකොට අපේ හිතේ තියෙන බරපතල ක්ලේශයක් යට වෙනවා. ඒ තමයි මොකද්ද? ද්වේෂය. ඒ වගේ මුදිතා භාවනාව කරනකොට කවුරු හරි කෙනෙක් ඒ කරන කෙනාගේ හිතේ තියෙන බරපතල ක්ලේශයක් නවත්ත ගන්න පුළුවන්. මොකද්ද? ඔව් රුසියාවටත් වැඩිය ලොකු ක්ලේශයක්. ඒකට කියන්නේ ඉරිසියාව කියලා. නේද? බරපතලම විශාලම ක්ලේශයක්. හිතේ තියෙන නවත්ත ගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ මුදිතා ගුණය සිත තුළ පුරුදු කරනවා නම්. එන්නත්නි දැන් සමහරු ඉන්නවා අනුන්ගේ සැප දැකලා සතුටු වෙන්න බෑ. ඒ සතුටු වෙන්න බැරි නිසා තමයි iriසියාව ඇති වෙන්නේ. ඒක සතුටු වෙන්න බැරි කම නිසා ඇතිවෙන තවත් මානසික ස්වභාවයක් තියෙනවා. ඒකට නමක් කියලා තියෙනවා ධර්මයෙන්. ඔන්නවත් මතක තියාගන්න. පස්සේ ආනවා අරති. අරතිය කියලා කියනවා. වචනයක් තියෙනවා රති අරති. රති කියන්නේ මොකද්ද? රති කියන්නේ ඇලීම, කැමැත්ත කියන එකයි. එතකොට අරති කියන්නේ අකමැත්ත. එතකොට අකමැති මොකටද? අනුන්ගේ සැප දකින්න. අනුන්ගේ සැප දකින්න යමෙක් අකමැති වුණාම අන්න යා ඊට පස්සේ ඒ සැපට මොකද කරන්නේ? ඊර්ෂ්‍යා කරනවා. එතකොට මේ ඊර්ෂ්‍යාව කියන එක සෑම කෙනෙකුගේම සෑම සත්වයකගේම සිත තුළ ඇතිවන බරපතල ක්ලේශ ධර්ම. දැන් සිතවිලි ඇති වෙන්නේ කොහෙද? සිතේනේ නේද? එතකොට නරක සිතවිලි හිතේ ඇති වුනහම නරක වෙන්නේ ඒ හිතයි. දැන් මගේ හිතේ නරක සිතවිලි ඇති වුණොත් ඉස්සෙල්ලම නරක වෙන්නේ මගේ හිතනේ. එතකොට දැන් ඔන්න
කවුරු හරි කෙනෙක් හොඳට සැපට ඉන්නවා. ඒ සැපට ඉන්න කෙනා සැපට ඉන්නව දකින්න අපි අකමැති වුනහම අරතිය නිසා අපේ හිතේ ඇති වෙනවා iriසියාව. එහෙම iriසියාව ඇති වෙනකොට මොකද වෙන්නේ? අපි දුකටපත් වෙනවා. අර සැපට ඉන්න මිනිස්සයා අගේද සැපට ඉන්නවා. අපි මෙහි iriසියාව ඇති කරගෙන අපි විහිං දුකටපත් වෙනවා. අපිම විනාශ වෙලා වෙනසිලා යනවා. ඒ නිසා මේ iriසියාවෙන් අරතියෙන් හානිය වෙන්නේ Taman තමයි කියලා කවුරු හරි කෙනෙකුට වැටහෙනවා නම් ඒ බඳු මානසිකත්වයක් හිතට එනකොට ඒක වළක්වා ගන්න ඒ වෙනුවට පුරුදු කළ යුතු හොඳ සිටිවිල්ල තමයි මුදිතාව කියලා කියන්නේ. ඒ සමහර සිටිවිලි තියෙනවා කෙලින්ම නවත්ත ගන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා ඒකට ආදේශීතුරුක එකතු කරන්න ඕන. නිකම්ම තියෙන කොටත් හරි නෑ. මොකද නිකන් තියෙන වෙලාවර වෙන වෙන ඒවා රින්ගන්න බලාගෙන ඉන්නවා. භාවනාවේදී වුණත් එහෙමයි. නරක සිටිවිලි එනකොට අපි ඒක වළක්වගෙන වෙන සිටිවිල්ලක් ගන්නෙ නැතුව ඉන්න ගියොත් වෙනත් නරක සිටිවිල්ලක් සමහර වෙලාවට වංචක ධර්ම ස්වරූපයෙන් හරි අපේ හිතට රින්ගන්න පුළුවන්. ඒ නිසා අපි නිරන්තරයෙන්ම උත්සාහ කරන්න ඕන මෙන්න මේ සිතට කුසල අරමුණක්ම දීලා ඒක ක්‍රියාකාරී කරවලා තියන්න. එහෙම එක කුසලයක වෙනත් කුසලයක හිත මෙහෙයුවාම අර වෙන අකුසල් වලට හිත ඇදිලා යන්න තියෙන ඊට අඩු වෙලා යනවා. අන්න ඒ නිසා තමයි මේ සිත නිතරම පුරුදු කරන්න ඕන කියලා කිව්වේ. නිතරම වඩන්න ඕන කියලා කිව්වේ. නිතර දියුණු කරන්න ඕන කියලා කිව්වේ. ඒ නිසා ඔය හිතට මේ විවේක දෙන්න යන්න හොඳ නැහැ. විවේක කියලා කිව්වේ මොනවද? කෙලෙස් සහිත විවේක. කෙලෙස් සහිත විවේක දෙන්න හොඳ නැහැ. ඒ නිසා හිත හැමතිස්සෙම කුසලයේ ක්‍රියා කරවන්න ඕන. දැන් මහන්සි ආදී වශයෙන් දැන් භාවනා කරන කෙනෙක් ඔන්න මොකද කරන්නේ? භාවනා කර දැන් ටිකක් මහන්සි ආදී වශයෙන් හිතපු ගමන්ම දැන් එයා භාවනා මානසිකාරයෙන් හිත පැත්තකට ගත්ත ගමන්ම මොකද වෙන්නේ? නිකම්ම ලස්සනට තියෙනවද? නෑ. භාවනා මානසිකාරයෙන් හිත පැත්තකට ගත්ත ගමන්ම රින්ගන්නේ මොනවද? කෙලෙස්. අකුසල්. එතකොට ඒ වාගේ අපි යෝනිසෝ මානසිකාරයෙන් නැති හැම මොහොතකම අපේ හිතට රින්ගන බලාගෙන ඉන්න අකුසල. ඒකයි මම කිව්වේ හිතට ඒ විදිහට නිකන් නොසලකා හරින විවේක දෙන්න යන්න හොඳ නැහැ. ඒ හැම තිස්සෙම හිත කුසලයේම පිහිටවන්න ඕන. කුසලයේම පිහිටවල සිහිසලකිල්ලෙන් කටයුතු කරන කෙනාට අකුසලයේ මැඩපවත්වා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් දැන් ඒ නිසා මේ අනුන්ගේ සැප දැකලා ඉරිසියාව ඇති වෙනවා නම් ඒ ඉරිසියාව මැඩපවත්වන්න මුදිතාව ඇති කර ගන්න ඕන කියන එක ඔන්න අපි පළමුවෙන්ම දැනගන්න ඕන කාරණා. පින්වත්නි, සාමාන්‍යයෙන් ලෝකේ මිනිස්සුන්ගේ හිතේ ස්වභාවය තමන්ගේ සැපට වැඩි තව කෙනෙක් සැප විඳිනවා දැක්කොත් ඒකට ඉරිසියාව ඇති වෙන එක. හැබැයි ගොඩාක් වෙලාවට ඉරිසියාව ඇති වෙන්නේ කා සමගද? ගොඩාක් වෙලාවට එක පුද්ගලයන්ට ඉරිසියාව ඇති වෙන්නේ සමාන ක්ෂේත්‍රයේ ඉන්න උදවියත් එක්ක. සමාන ක්ෂේත්‍රයේ ඉන්න උදවියත් එක්ක. දැන් සමහර නෝනලාට ඉරිසියාවක් නැහැ මහත්තුරු ලස්සනට ඉන්නවට. නේද? හැබැයි වෙන නෝන කෙනෙක් ලස්සනට හිටියොත් අර නෝනට ඉරිසියයි. ඒක තමයි සාමාන්‍ය ඕන තැනක බලන්න ගෙදරක උනත් ගමක උනත් වෙන පිරිමි කට්ටිය ලස්සන හිටියාට ගැටලුවක් නැහැ. බැරි වෙලාවක්වත් ගෑණියෙක් කෙනෙක් ලස්සනට වඳිනවා දැක්කොත් හොඳ සාරියක් දැක්කොත් ඇඳගෙන ඉන්නවා දැක්කොත් හැඩට ඉන්නවා දැක්කොත් සමහරුන්ට ඉරිසිය. හැමෝටම නෙවෙයි. සමහරුන්ට ඉරිසිය. සමහර මහත්තුරුන්ටත් එහෙමයි. මහත්තුරුන්ට ඉරිසියාවක් නැහැ. නෝනලා ඕන තරම් ලස්සන කරන්න තමයි ගොඩක් වෙලාවට බලන්නේ. හැබැයි වෙන මහත්තුරු ලස්සනට හැදෙට ඉන්නකොට ඔන්න මහත්තුරුන්ට ඉරිසිය එක දරා ගන්න. ඒකයි මම කියුවේ සමාන ශේෂ්ත්‍රයේ උදවියට තමයි මේ ඉරිසිය වැඩියෙන් එන්නේ. දේශපාලඥයෝ ගත්තොත් දේශපාලඥයන්
අතර තමයි ඒ ශේෂ්ත්‍රයේ ඉරිසියාව වැඩි. නේද? ඇයි? තමන්ගේ බලයට වැඩි තව කෙනෙක් බලවත් වෙලා ඉන්නවා දැක්කම ඒක ඉරිසියා. දැන් ජනාධිපතිතුමා දැක්ක කියලා මට නම් කවදාවත් ඉරිසියාව ඇති වෙන්නේ නැහැ. මොකද මන් දන්නවා මට ජනාධිපති වෙන්න බෑ කියලා. හැබැයි ඒ ශේෂ්ත්‍රයේ ඉන්න සමහර අයට එතන ඉරිසියාවක් ඇති වෙන්න පුළුවන්. නේද? එතකොට ඒ බලයෙන් සමානතා තියෙන අයට ඒ ආදි වශයෙන් ඉහළ යන අයට නිලතලානු ඕනෝන්ගේ ඉරිසියාව ඇති වෙනවා. ඊළඟට දැන් වෛද්‍ය ශාස්ත්‍රය ගත්තා. නේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තාම දොස්තර මහත්වරුන්ට ඉරිසියාවක් ඇති වෙන්නේ නැහැ මේ නර්සස්ලත් එක්ක. ඒ කට්ටියට ඉරිසියාව ඇති වෙන්නේ ඒ දොස්තර මහත්වරුත් එක්ක. ඒ වගේම දැන් කොච්චර ඉන්නවද එහෙම දොස්තර මහත්වරුන් දොස්තර නෝනල ඕනෝන්ට ඉරිසියයි. සමහරව. හැමෝම නෙවෙයි සමහරව. ඉංජිනේරුවරුන්ට ඉරිසියාව ඇති වෙන්නේ ඉංජිනේරුවරුත් එක්ක. ඊළඟට අපි හිතමු ගෘහ නිර්මාණ ශිල්පීන්ට ඉරිසියාව ඇති වෙන්නේ ගෘහ නිර්මාණ ශිල්පීන්ට. කෝකියන්ට ඉරිසියාව ඇති වෙන්නේ කෝකියොත් එක්ක. මගේ කැමරට වැඩි රහට එයා හදුවනේ ආදී වශයෙන්. ගායකයන්ට ඉරිසියාව ඇති වෙන්නේ නළුවොත් එක්ක නෙවෙයි. නිලියොත් එක්ක නෙවෙයි. දැන් සමහර වෙලාවට නළු නිලියොත් එක්ක ඉරිසියාව තියෙන පුළුවන්. දැන් නළු නිලියොත් සින්දු කියන හින්දා. එතකොට ඒ එක ශේෂ්ත්‍ර වල ආයෙත් තමයි ඉරිසියාව. හාමුදුරුවන්ටත් එහෙමයි. ගිහියොත් එක්ක හාමුදුරුවන්ට ඉරිසියාව තියෙන්නේ නැහැ. ගොඩක් හාමුදුරුවන්ට ඉරිසියාව හාමුදුරුවොත් එක්කමයි. ගිහියොත් එක්ක ඉරිසියාව තියෙනවා වගේ කෙලෙස් සහිත කම නිසා හාමුදුරුවොත් එක්ක ඉරිසියාව කරනවා. ඒකෙන් මම මේ කිව්වේ මේ ඉරිසියාව කියන එක බොහෝ වෙලාවට අපිට දකින්නට ලැබෙන්නේ සමාන ශේත්‍රයේ ඉන්නකොට. ඉතින් මොන ශේත්‍රයක හිටියත් කොහොම හිටියත් ඉරිසියාව ඇති වෙනවා නම් අන්න ඒ ඇති වෙන ඉරිසියාව තුලින් Tamanටම විශාල මානසික කම්පනයක් විනාශයක් ඇති වෙන බව දැනගෙන එය පාලනය කරගන්න ඕන. එතකොට ඒක භාවනාවක් විදියට මේ ඉරිසියාව පාලනය කරන කුසල සිතිවිල්ල වන මුදිතාව භාවනාවක් විදියට කරන්නේ කොහොමද කියලා තමයි අද මේ ටික වෙලාවදී ඔයත්තන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේක තේරුම් ගන්න ලේසි මෛත්‍රී භාවනාව හරියට කරලා පුරුදු වෙලා තියෙනවා. පින්වත්නි ඉස්සෙල්ලම අපි ඉගෙන ගමු මේ මුදිතා භාවනාවේ භාවනා කර්මස්ථාන මොනවද කියලා. ප්‍රධාන කර්මස්ථාන අපිට ගන්න පුළුවන් දෙකක්. මොකද්ද? දැන් මුදිතාව කියන්නේ තව කෙනෙකුගේ සැප දැකලා සතුටු වෙන එකනේ. ඒ නිසා අපි භාවනා කර්මස්ථානයක් විදියට ගන්නවා කාගේ හරි සැපතින් දියුණු වේවා. ඒක දියුණු වෙනවා කියලා දියුණුව ප්‍රාර්ථනා කරනවා නම් අපි ප්‍රාර්ථනා නොකරන අකමැති දෙයක් තියෙනවා. ඒ මොකද්ද? දැන් කාගේ හරි දියුණුව නම් අපි ප්‍රාර්ථනා කරන්නේ එයා සම්බන්ධයෙන් ප්‍රාර්ථනා නොකරන අකමැති දෙයක් තියෙනවා. ඒ තමයි යාගේ පරිහානිය. අපි කාගේ හරි දියුණුවක් බලාපොරොත්තු වෙනවා නම් ඒකේ අදහස යාගේ පරිහානිය පිරිහීම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන එකයි. ඒතර වාක්‍ය දෙකක් අපි ගොඩනගා ගන්නවා මේ තුල සැපතින් දියුණු වේවා නොපිරිහේවා. ඔන්න ඒ විදිහට ගන්න. ඊට පස්සේ මේ සැපය කියන එක අපි බෙදා ගන්නවා කොටස් හතරකට. මොනවද මේ කොටස් හතර? පළවෙනි සැපයට කියනවා කායික සැප. දෙවෙනි සැපය මානසික සැප. තුන්වෙනි සැපය සාමිස සැපය. හතරවෙනි එක නිරාමිස සැපය. දැන් මතකින් කියන්න බලන්න සැප හතර. කායික සැපයයි මානසික සැපයයි සාමිස සැපයයි නිරාමිස සැපයයි. එතකොට දැන් මේ මුදිතා භාවනාවත් හරියට මෛත්‍රී භාවනාව වගේම තමයි පුරුදු කරන්නේ. දැන් මෛත්‍රී කරනකොට අපි ඉස්සෙල්ලාම මෛත්‍රිය වඩනවා. ඒ වගේ මුදිතාව වඩා ගන්න ඕන. වඩා ගන්නවා කියලා කියන්නේ මොකක්ද? දියුණු කරනවා කියන එකයි. කා තුලද? තමා තුල. ඒ නිසා ඉස්සෙල්ලාම ඔන්න මම
කායික සැපයෙන් දියුණු වෙමි නොපිරිහෙමි කියලා අදිෂ්ඨාන කරගන්නවා. අර ප්‍රාර්ථනා කරනකොට වැඩි අදිෂ්ඨානෙ හරි ප්‍රබලයි. දියුණු වෙම්වා නොපිරිහෙම්වා කිය ඉන්නවට වැඩිය මං දියුණු වෙනවා කියලා තමා තුළ තියෙනවා දැඩි අදිෂ්ඨානයක්. ඒ අදිෂ්ඨානය තියෙනකොට එයාගේ හිතේ ඒ බලාපොරොත්තු ක්‍රියාත්මක කරගන්න එයා කැපවීම වැඩි. ඔය මෛත්‍රී භාවනා කරනකොට උනත් එහෙමයි. මම වෛර නැත්තේක් වෙම්වා තරහ නැත්තේක් වෙම්වා කී ප්‍රාර්ථනා කරනකොට වැඩිය හොඳයි වෙමි කියලා අදිෂ්ඨාන කරන්න. වෙම්වා කියලා කියන්නේ හරියට කාට හරි බාර දීලා පැත්තකට බලාගෙන ඉන්නවා වගේ වැඩක්. මම වෛර නැත්තේක් කළා දෙන්න එක ගමන් පොඩ්ඩක් කූල් එකේ ඉන්නම් කියලා. නේද? ඒක වෙන කෙනෙකුට පවරලා නිකන් වගකීම් රහිත භාවයක් තියෙනවා ඒ ප්‍රාර්ථනා. හැබැයි අදිෂ්ඨානිය තුළ තියෙන වගකීම් සහිතකම කවුරු වෛර කළත් මං වෛර කරන්නේ නැහැ කියන අදිෂ්ඨාන. දැන් හිතන්න මම නිරෝගී වෙම්වා කීකේ ප්‍රාර්ථනා කර කර වැස්ස ගිහිල්ලා තෙවෙනවා. නේද? කොච්චර ප්‍රාර්ථනා කළත් තෙමුණුත් ලෙඩ වෙන්න පුළුවන්. හැබැයි මම නිරෝගී වෙමි කියලා අදිෂ්ඨාන කළොත් එයා වැස්සේ නොයා ඉන්නවා. ලෙඩ නොවි ඉන්න යාට අදහසක් තියෙනවා අදිෂ්ඨානයක් තියෙනවා. ඒකට ගැලපෙන්නේ හැසිරෙනවා. ඒ නිසා මේ මෛත්‍රී භාවනාවේදී උනත් මුදිතා භාවනාවේදී උනත් මේ Tamanට ඒවා දියුණු කරගනිද්දී ඒ සිතුවිලි දියුණු කරගනිද්දී ප්‍රාර්ථනාවට වැඩි යෝග්‍ය අදිෂ්ඨානයි. ඒ නිසා මම කායික සැපතින් නොපිරිහෙමි දියුණු වෙමි කියලා හිතන්න. ඊළඟට මානසික සැපයෙන් දියුණු වෙමි නොපිරිහෙමි. ඒ කායික සැපයත් අපිට ගන්න පුළුවන් මෙතන කොටස් කීපයකට. මොනවද කායික සැප? ඒ වාට අපිට ගන්න පුළුවන් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා. මෙන්න මේ පංච කාරණාවන්ගෙන් මම දියුණු වෙනවා කියලා අදිෂ්ඨාන කරගන්න. මම ආයුෂෙන් දියුණු වෙමි නොපිරිහෙමි. ආයුෂෙන් දියුණු වෙන්න අදිෂ්ඨානය තියෙන එක්කෙනා මොකද කරන්නේ? ආයුෂ කෙටි කරගන්න වැඩ එහෙම කරන්නේ නැහැ. බෝතල් ළඟට එහෙම යන්නේ නැහැ. නේද? ඒ යාර අදිෂ්ඨානයක් තියෙනවා දීර්ඝායුෂ විඳින්න ඕනේ කියලා. මම ආයුෂෙන් දියුණු වෙමි නොපිරිහෙමි කියලා අදිෂ්ඨානයක් තියෙනවා නම් එයාර මේ දුම් බට ගාවට එහෙම යන්නේ නැහැ. නේද? මද්දිසාර දුම් වැටි පානය කරන්න පෙළඹෙන්නේ නැහැ. අන්න බලන්න මේ මුදිතා ගුණයේ තියෙන වටිනකම. ඊළඟට අනිත් කාරණා වර්ණය ශාරීරික ප්‍රසන්නතාවය දුර්වල වෙන යම් කිසි දේවල් තියෙනවා නම් එයා ඒව කරන්න නැතුව ඉන්නවා. ඒ වගේම ශරීරයට සුව ලබා දෙන දේවල් තියෙනවා නම් ඒවා එයා ලබා ගන්නවා. ඒ ශාරීරික සුවතාවය පිරිහෙන දේවල් එයා ක්‍රියාත්මක කරන්නේ නැහැ. උදාහරණයකට ගත්තොත් කෑම කන එක ශරීරයට සුවයක්ද එහෙම නැත්නම් අපහසුයක්ද? සුවයක් ප්‍රමාණවත් කෑවොත් නේද? ප්‍රමාණ ඉක්මවා කෑවොත් මොකද වෙන්නේ? ඒක අපහසුයක් වෙනවා. එතකොට මම කායික සුවයෙන් සුවපත් වෙමි කියලා හිතන එක්කෙනා අර කායික සැපය අඳුන ගන්න මගේ සැපේ මෙතනයි තියෙන්නේ. මේ සැපේ මේක ඉක්මවා ගියොත් මේ සීමා ඉක්මවා ගියොත් ඒකම මට දුකක් වෙනවා. නේද? කාලේ වැඩි වුණාම මිනිස්සු කොච්චර කන වෙලාවට නම් හරි රාට කනවා. කාල අමාරු වුණාම නැගිට ගන්න බැරි වුණාම ඇවිද ගන්න බැරි වුණාම කොච්චර දඟලනවා. එතකොට අන්නේ ඒ හොඳට කල්පනා කරලා බලලා ඉවර වෙලා මම ආයුෂයෙන් දියුණු වෙමි නොපිරිහෙමි. වර්ණයෙන් දියුණු වෙමි නොපිරිහෙමි. ඊළඟට සැපයෙන් දියුණු වෙමි නොපිරිහෙමි. බලයෙන් දියුණු වෙමි නොපිරිහෙමි. ප්‍රඥාවෙන් දියුණු වෙමි නොපිරිහෙමි කියලා ඒ කාරණා ගැන හිතමු. එතකොට ඒ කායික සුවයෙන් සුවපත් වෙනවා. ඊළඟට මානසික සුවය. මානසික සුවය කියලා කියන්නේ මොකද්ද? හිතේ තියෙන අකුසල් වලින් හිත බැහැර කරලා කුසලය තුල හොඳ සිටිවිලි වල මම හිත දියුණු කරගන්නවා කියලා හිතන්න. මම නිතරම හිතේ හොඳ සිටිවිලි ඇති කරගන්නවා කියලා හිතලා මම මානසික සුවයෙන් සුවපත් වෙමි, දියුණු වෙමි, නොපිරිහෙමි කියලා හිතනවා. ඊළඟ කාරණාව සාමිස සුව, නිරාමිස සුව. සාමිස කියලා කියන්නේ කෙලෙස් ඇති වෙන සැප. කෙලෙස් සහිත සැප.
එතකොට ඒ සාමිෂ සැපේ හැටියට ගන්න පුළුවන් ගෙවල් දොරවල් වතු පිටි ඉඩකඩම් මිල මුදල් ධන ධාන්‍ය ආදී දේවල්. අන්න ඒවයින් නොපිරිහෙමි. ඒ කියන්නේ යම් කිසි දෙයක් තියාගෙන ඉන්නවනේ ඒවෙන් මම පිරිහෙන්නේ නැහැ. දියුණු වෙනවා කියලා අදිෂ්ඨාන කරනවා. ඊළඟට නිරාමිෂ සුවය. නිරාමිෂ සුවය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි අතහැරීමෙන් ලැබෙන සුවය. දැන් සාමිෂ සුවය කියලා කිව්වේ ලෝභය ආදී ඒ ආසාවල් ඇති වෙන දේවල් නම් ලෞකික දේට ඇති බැඳීම නම් නිරාමිෂ සුවය කියන්නේ අන්නේ ලෞකිකත්වය අතහැරීමෙන් ලැබෙන සැපය. එතකොට ඒ නිරාමිෂ සුවය ලබා දෙන විදිහේ ක්‍රියාකාරකම් තියෙනවා. ඒවා අතර ප්‍රධාන ක්‍රියාකාරකම් ටිකක් තමයි ඉන්ද්‍රිය ධර්ම දියුණු කිරීම. මොනවද ඉන්ද්‍රිය ධර්ම දියුණු කරනවා කියන්නේ? ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. මොනවද? සද්දින්ද්‍රිය, විරින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්චේන්ද්‍රිය කියලා. එතකොට මම ශ්‍රද්ධාවෙන් දියුණු වෙමි. නොපිරිහෙමි කියලා අදිස්ථාන කරන්නේ. ඊළඟට වීරයෙන් දියුණු වෙමි. නොපිරිහෙමි. ඊළඟට සතියෙන් දියුණු වෙමි. නොපිරිහෙමි. සමාධියෙන් දියුණු වෙමි. නොපිරිහෙමි. ප්‍රඥාවෙන් දියුණු වෙමි. නොපිරිහෙමි කියලා හිතා. ඊට පස්සේ මම ආරෂ්ඨාංගික මාර්ගාංග ටික අරගෙන සම්මා දිට්ඨියෙන් දියුණු වෙමි. නොපිරිහෙමි. සම්මා සංකප්පයෙන් දියුණු වෙමි. නොපිරිහෙමි. ඔය විදිහට සප්ත බෝධිංග ධර්ම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තියෙනවනේ. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැනම මෙනෙහි කරමින් ඒවයින් මම දියුණු වෙනවයි පිරිහෙන්නේ නැතුව ඉන්නවයි කියලා අදිෂ්ඨාන. ඒ සමත භාවනා විදර්ශනා භාවනා දෙකත් අරගෙන මම ඒවයින් දියුණු වෙනවා පිරිහෙන්නේ නැතුව ඉන්නවා කියලා අදිෂ්ඨාන කරනවා. අන්න ඒක තමයි තමාට මුදිතාව වැඩි දියුණු කරගන්නවා කියන්නේ. ඊට පස්සේ දැන් මේ මුදිතාව තමා තුළ වර්ධනය කරගෙන මේක පතුරවන්න ඕන. විසිරුවා හරින්න ඕන මේ සිතවිල්ල. මේ සිතවිල්ල විසිරුවා හරිනකොට තමයි අර ඉරිසියාව කියන එක සම්පූර්ණයෙන්ම නැති කරගන්න යටපත් කරගන්න අපිට හැකියාව තියෙන්නේ. එතකොට මේක විසිරුවා හරින්න ඕන කාටද? ඔන්න මතක තියාගන්න සියලු සත්වයන්ට. දැන් ඇත්තටම කියනවා නම් ඔය ලංකාවේ ගොඩාක් අය මෛත්‍රී භාවනාව කරන ක්‍රමේ වැරදි. ඇයි එහෙම මා වැරදි කියලා කියන්නේ? දැන් Tamanට මෛත්‍රී කරපු ගමන්ම ගොඩක් අය ඊට පස්සේ මොකද කරන්නේ? මෛත්‍රී පතුරවන්න ගන්නවා. පතුරවන්න ගන්නේ කාටද ඉස්සෙල්ලම? Tamanගේ හිතවත් අයට. නේද? මා මෙන්න මාගේ දෙමාපියෝද ගුරුවරයෝද නෝනද මහත්තයද මහත්තය රට ගිහිල්ලා නම් මහත්තයගේ ෆොටෝ එකක් ළඟ තියාගෙන සුවපත් වේවා කියන්නේ. දැන් මොකද්ද වෙන්නේ මේ? ඇලීම. ඕකට තමයි කියන්නේ ගලව ගන්න ගිහිල්ලා අලව ගන්නවා කියලා. එක ක්ලේශයක් නැති කරගන්න ගිහිල්ලා වෙන ක්ලේශ අවශ්‍ය ගන්නවා. ද්වේෂය නැති කරගන්න ගිහිල්ලා වෙන්නේ දන්නේම නැතුව බැඳී විශ්මතු වෙලා තියෙනවා. ඒ නිසා මේ හිතන තරම් ලීසි වැඩක් නෙවෙයි මේ මෛත්‍රිය උනත් පුරුදු කරනවා කියන එක. අන්න ඒ හිතේ තියෙන මේ ඇලෙන ගැටෙන ස්වභාවයට පත් වෙන එක වළක්ව ගන්න හරිම කැපකිරීමක් තියෙන්න ඕන. හරිම අවධානයක් තියෙන්න ඕන. ඉතින් ඒ අවධානයෙන් යුක්තව සිත සමබර කරගන්න නම් ඉස්සෙල්ලම මෛත්‍රිය උනත් පතුරවන්න ඕන කාටද? සියලු සත්වයන්ට. මගේ දෙමව්පියෝ වැඩි හිටියොත් දූ දරුවෝ ඒ කට්ටියට කලින් ඔක්කොටම කලින් සියලු සත්වයෝ කියලා හිතන්න ඕන. ඒකට පුද්ගලිකත්ව වෙන්නේ නැහැ. හිත සමබර වෙනවා. හිත සමබර වෙන තරමට කුසලයේ දියුණු වෙන වැඩි. නැත්තම් අකුසලයට යනවා වැඩි. එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. ඒ නිසා සමබර මානසිකත්වයකින් මුදිතා භාවනාව වඩනකොට සියලු සත්වයෝ සපතින් දියුණු වෙත්වා නොපිරිහෙත්වා කියලා හිතන්න. ඒක පළවෙනි එක. ඒක කීප වතාවක් හිතන සියලු සත්වයෝ සපතින් දියුණු වෙත්වා නොපිරිහෙත්වා. දැන් ගොඩාක් කට්ටිය මුදිතා භාවනාවේදී ඔය එක එක්කෙනා තෝරගෙන මෛත්‍රී කර මුදිතා වඩන්න හරි ආසයි. නේද? සපතින් දියුණු වෙත්වා නොපිරිහෙත්වා කියලා හිතනකොටම තෝරගන්නේ කවුද? ඔක්කොම තමන්ගේ කට්ටිය තමයි තෝරගන්නේ. තමන්ගේ නෑ ඔය ටිකට සාමිස සුවයෙන් සුවපත් වෙත්වා, නිරාමිස සුවයෙන් සුවපත් වෙත්වා කියලා කිව්වහම හරි ආසයි. අනේ මං එයාගේ සැප දැක දැක එයාට යහපතක් වෙන්නම කියලා ප්‍රාර්ථනා කරනවා
කියලා හිතනවා. බලනකොට මේ ප්‍රාර්ථනා කළ තියෙන තමන්ගේ කම හින්දා. වෙන මොකක්වත් නිසා නෙවෙයි. එතකොට ඒ සපත ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ බැඳීමත් එක්ක කරන එකක්. ඒක කුසලයේ දියුණු වෙන නිවන් මඟ විවර කරන එකක් නෙවෙයි. දැන් අම්මලා තාත්තලා ළඟ තියෙන්නේ තන්නේ වගේ මුදිතාවක්. නේද? අම්මලා තාත්තලා හරි සතුටුයි. මොකටද? තමන්ගේ දරුවෝ දියුණු වෙනවා දකින්න. අල්ලපු ගෙදර ළමයි දියුණු වෙන දකින්න කැමති නෑ. ඒකට ඉරිසියා කරනවා. හැබැයි තමන්ගේ ළමයි දියුණු වෙනවා දකින්න හරි ආසයි. ඒක තමයි දෙන්නෝපියන්ගේ කැමැත්ත. ඒතකොට ඒ මොකක් නිසාද? ඒ බැඳීම නිසා, මමත්වයේ නිසා, මගේ කම නිසා. ඒතර භාවනාවේදී එහෙම මේ මමත්වය, මගේ කම ඒව දියුණු වෙන්න බෑ. ඒව දියුණු වෙනවා කියලා කියන්නේ එතන අකුසලයයි ඉස්මතු වෙලා එන්නේ. ක්ලේශයයි ඉස්මතු වෙලා එන්නේ. ඒව වළක්ව ගන්න ඕන. ඒ නිසා අපි පොදු හැඟීමකින් සියලු සත්වයෝ සපතින් දියුණු වෙත්වා නොපිරිහෙත්වා කියලා හිතන්න ඕන. ඊට පස්සේ මේ සියලු සත්වයන්ට අර සප හතරින් ආශිර්වාද කරනවා. කොහොමද? සියලු සත්වයෝ කායික සපතින් දියුණු වෙත්වා නොපිරිහෙත්වා, මානසික සපතින් දියුණු වෙත්වා නොපිරිහෙත්වා, ඊළඟට සාමිස සපතින් දියුණු වෙත්වා නොපිරිහෙත්වා, නිරාමිස සපතින් දියුණු වෙත්වා නොපිරිහෙත්වා කියලා සියලු සත්වයන්ටම ඔන්න මුදිතා ගුණය වඩන. එහෙම වඩන එකට නමක් දීලා තියෙනවා ධර්මයේ. ඒකට කියන අනෝදිස පරණ මුදිතා කියලා. ඕධි කියන්නේ සීමාව. අනෝධි කියන්නේ සීමාවක් නැහැ. දැන් සියලු සත්වයෝ කියලා කිව්වම සීමාවක් නැහැ. හැමෝටම ගන්න. දැන් මේ සියලු සත්වයෝ කියන වචනය හා සමාන තව වචන ටිකක් තියෙනවා. පුද්ගලිකත්ව නැති. සබ්බේ භූතා කියන්නේ සියලු භූතයෝ. භූතයෝ කියලා කියන්නේ කාටද? භූත ලෝකේ ඉන්න අය විතරක් නෙවෙයි. භූතයෝ කියන්නේ මේ ලෝකේ පහළ වෙලා ඉන්න හැමෝටම කියන නම. භූත අභූත කියන්නේ පහළ නැවිච්ච වෙච්ච නැති ඒවට කියන්නේ අභූත කියලා. ඒ අභූත චෝදනා කියලා කියන්නේ උනේ නැති ඒවෙන් චෝදනා කරනකොට. එතකොට භූත කියන්නේ මේ ලෝක පහළ වෙලා ඉන්නවනේ ඒ හැමෝමයි තියෙන භූත කොටස. ඒ නිසා ගණන් ගන්න එපා කවුරු හරි බනිනකොට නිකන් භූතය වගේ බලන් ඉන්නවා කියලා. කොහොමද භූතය තමයි. නේද? ඒ නිසා ඒක හිත තේදව ගන්න ඕන දෙයක් නෙවෙයි. ඊළඟ පුද්ගලා සියලු පුද්ගලියෝ සබ්බේ අත්භාව පරියාපන්නා කියන සියලු ආත්ම භාව වලට ප්‍රවේශ වෙලා ඉන්න අය. දැන් උතන නෑනේ මගේ නොවන කියලා එහෙම කතාවක් නෑ. පොදු හැඟීමක් ඒක. අන්නේ හැමෝටම සපතින් දියුණු වෙත්වා නොපිරිහෙත්වා කියලා හිතා. එතකොට ඒකත් අර කොටස් මෙනෙහි කරන්න ඕන. දැන් සාමිස සප, නිරාමිස සප කියනකොට සාමිස සපේ ගැන හිතන්න ඕන. නිරාමිස සප කියනකොට නිරාමිස සප කියන්නේ මෙන්න මේ සද්දීන්ද්‍රිය, විරීන්ද්‍රිය, සතීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්චේන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්ම ඊළඟට සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල එන ඒවා එකින් එක අරගෙන විවේකයෙන් කල්පනා කර කර ඒකට යහපත ප්‍රාර්ථනා කරන්න. ඒ අය තුල ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන්න, ඒ බෝධිපාක්ෂික ධර්ම දියුණු වෙන්න, සමත විපස්සනා භාවනා නුවණ පහළ වෙන්න කියලා ආශිර්වාද කරන්න. ඒක හරිම දියුණු වටින දෙයක්. දැන් සමහරව ඉන්නවනේ ධර්මඥානයට බව ඉදිසියා කරන. දැන් උදාහරණයකට ගත්තොත් කවුරු හරි බණ අහන වෙලාවේදී ඔන්න හාමුදුරුවෝ ප්‍රශ්න අහනවා. අහන එකට උත්තර දෙන කවුරු හරි එක්කෙනෙක් දෙන්නේ. ඒ සමහරුන්ට උත්තර දන්නේ නැහැ. හැබැයි මේ උත්තර දෙන එක්කෙනා දිහා බලන්නේ මහා අවඥාසහගත කරදරයක් විදිහට. මෙයා බලන්නකො පැනලා දෙනවා කියලා අන්න ඒ ඉරිසියාව වෙන මොකක්වත් නෙවෙයි. ඒ වගේ අවස්ථාවලදී හරි අපිට පුළුවන්කම තියෙනවා නම් ඒව දරාගෙන ඉන්න ඒක ඒ අනුව සතුටු වෙන්න. අනේ මෙයාට මහා පුදුම ධර්මඥානයන්නේ තියෙන්නේ කියලා සතුටු වෙනවා නම් ඒක අපේ හිත තුළ කුසලයේ දියුණු කර ගැනීම. අරයා කුසල ශක්තිය දියුණු කරගත්ත නිසා, ධර්මඥානිය දියුණු කරගත්ත නිසා උත්තර දීලා සතුටු වෙනවා. ඒ උත්තර දෙන රටාව දිහා බලාගෙන අපි මුදිතා ගුණය ඇති කරගෙන අපේ හිතේ සතුට ඇති කරගන්න පුළුවන්. හැබැයි ලංකාවේ ගොඩක් අය එහෙම කරන්නේ නැහැ. ගොඩක් අය කරන්නේ අර උත්තර දෙන මිනිස්සයා කරදරයක් හැටියට සලකලා ඉවර වෙලා එයා දීදිසියා කර කර ඉන්නක විතරයි. ඒකෙන් එන්නේ එයා පිරිහිල යනවා. ඉතින් එහෙම නැතුව ඔන්න ඒ ගුණ ධර්ම දියුණු වෙන්න කියලා ආශිර්වාද කරන්න. ඊළඟට මේ
මුදිතා භාවනාව පුළුවන් දිසාපරණ මුදිතා හැටියට යොදන්න. දිසාපරණ කියලා කියන්නේ දිසාවල්. දිසාවල් තියෙනවනේ කීයක්ද? 10ක් තියෙනවනේ. ප්‍රධාන දිසා 4යි, අනු දිසා 4යි, උඩයි යටයි. භාවනා කරනකොට ඔන්න ඔය දිසා ටික මතක තියාගන්න. උතුරු දිසාව, ඊශාන දිසාව, නැගෙනහිර දිසාව. ඒ විදිහට බලන්න. ඒ දිසා ටික මතක නැත්නම් අර පරණ ඉස්සර කාලේ ඉස්කෝලේ යන කාලේ උපුල් මොකද්ද? උපුල් ඉතින් නැගිට ගිහින් ධම්මිනිදිද බලලා හරි වගේ. අර පරණ ඉස්සර කාලේ ඉස්කෝලේ යන කාලේ උපුල් මොකද්ද? උපුල් ඉතින් නැගිට ගිහින් ධම්මිනිදිද බලලා හරි වගේ. ඒකක් මතක තියාගෙන ඉවරලා දිසා ටික මතක තියාගෙන ඒ දිසාවල සිටින සියලු සත්වයෝ අර විදිහට කායික සුවයෙන් දියුණු වෙත්වා නොපිරිහෙත්වා, මානසික සුවයෙන් දියුණු වෙත්වා නොපිරිහෙත්වා, සාමිස සුවයෙන් දියුණු වෙත්වා නොපිරිහෙත්වා, නිරාමිස සුවයෙන් දියුණු වෙත්වා නොපිරිහෙත්වා කියලා. ඕක තවත් තීව්‍ර කරන්න ඕන නම් ඔය දිසාවල් වල ඉන්න අපිට වැඩියෙන්ම සමීපත් නැති, ඒ වගේම අපිත් එක්ක තරහක් නැති, යාළුත් නැති. ඔන්න මතක තියාගන්න. අපිත් එක්ක තරහක් නැති, යාළුත් නැති මධ්‍යස්ථ පුද්ගලයෝ ඉන්නවනේ. මොන වගේද? අපට වැඩිය කායික සැපයෙන් ඉන්නවා. නේද? අපිට වැඩිය දීර්ඝායුෂ වින්දන කරන අය ඉන්න. දැන් මේ පියාණන් වහන්සේ වගේ. නේද? එතකොට ඒ වාගේ කෙනෙක් දැකලා අපි මොකද කරන්නේ? අනේ ඒ ඇත්ත ආයුෂයෙන් දියුණු වේවා නොපිරිහේවා කියලා හිතන්න. දැන් මේ පවුලේ දරුවන්ට ඒක කරන්න බෑ. තාත්තා දිහා බලලා. එතකොට මේ තාත්තා එක තියෙන බැඳීම නිසායි ඒක කරන්නේ. එහෙම කරන්න එපා කියන එක නෙවෙයි. ඒක ආශිර්වාදයක් විදිහට ඒක කරන එක හොඳයි. හැබැයි ඒ තුල අර කුසලයේ දියුණු වෙන්නේ නැහැ, බැඳීමත් එක්ක කරන නිසා. ඒ පවුලෙන් පිටස්තර කවුරු හරි කෙනෙකුට මේ මෙතුමා දිහා බලලා, මේ පියාණන් වහන්සේ දිහා බලලා ඒ වාගේ ආශිර්වාදයක් කරනකොට එයාගේ එක මුදිතා ගුණේ දියුණු වීමක් වෙනවා. එතකොට ආයුෂයෙන් වැඩි අය ඉන්නවා. ඊට පස්සේ වර්ණයෙන්, ලස්සන රූපයෙන් වැඩි අය ඉන්නවා. ශරීර බලයෙන් වැඩි අය ඉන්නවා. ප්‍රඥාවෙන් වැඩි අය ඉන්න. ඒ වාගේ ඒ අයගේ ඒ කායික සැප දියුණු වේවා කියලා හිතන්න. ඊට පස්සේ දැන් බලු බල්මට අපිට වැඩි සතුටින් බොහෝම නිදහසේ සැනසෙල්ල ඉන්න අයත් මේ සමාජෙ ඉන්නවා. නේද? ඒ අය දැකලා ඒ ඇත්තන්ගේ ඒ ආයුෂ, ඒ ඇත්තන්ගේ සතුට, සැනසෙල්ල වැඩි දියුණු වේවා කියලා හිතන්න, ප්‍රාර්ථනා කරන්න. ඔය දිසා 10ෙම ඉන්න කවුරු හරි හොයලා බලලා හිතට අරගෙන කරන්න. ඊළඟ කාරණාව, අපිට වැඩිය සාමිස සැපයෙන් දියුණු වෙච්ච අය ඉන්නවා. වතු පිට ඉඩ කඩන් තියන අය නේද? අපිට වැඩිය භවභෝග සම්පත් තියන අය ඉන්නවා. ලස්සන ගෙවල් හදාගෙන ඉන්න අය ඉන්නවද නැද්ද? ඕන තරම් ඉන්නවා. මොකද කරන්න ඕන? ඒ අය මේ අඳුරනකම් තියාගන්න බෑ. තරහය හිතවත්කම් ඒව නැතුව මධ්‍යස්ථ හැඟීම් කියන්නේ. ඉඳලා හිටලා මේ ඔය රොස්බිට් ප්ලේස්, බාන්ස් ප්ලේස් පැත්තේ පොඩ්ඩක් අරගෙන ගියා නා නේද? එහෙම නැත්නම් තව තියෙන ලොකු ගෙවල් තියෙන පැති තියෙන ගිහිල්ලා ඉවර වෙලා ඒක බලලා ඉවරලා ඒ ඇත්තන්ගේ සැපේ දියුණු වේවා කියලා හිතන්න. ඒ සාමිස සුවයක් තියෙනවා. අපිට වැඩි මහ විශාල වතු පිටි ඉඩ කඩන් වලට අයිතිවාසිකම් කියාගෙන ඉන්න අය නේද? භෞතික ධනෙන් ආඩ්‍ය වෙලා ඉන්න අය. දැන් ඒව දැකලා ඉරිසියා කරන්නේ අපෝ. මෙහෙම නම් දියුණු වෙන්න පුළුවන්, කුඩු බිස්නස් කරනවා ඇති ආදී වශයෙන් කියලා. ඒව පල්ලෙහාට දාලා හෙලා දකින්න යන්නේ නැතුව අපිට පුළුවන් නම් සතුටු වෙලා ඒකල කුසලයේ දියුණු කරගන්න. ඇයි අපි අකුසල් දියුණු කරගෙන හිත කිලිටි කරගන්නේ? කුසලයේ දියුණු කරගන්න ඉඩ කඩ තියෙද්දි. ඒ නිසා අපි ඒ ගැන කල්පනා කරන්න ඕන. ඊළඟට මේ කියන දිශා 10ෙම ඉන්න අයකින් අර නිරාමිෂ සෝය භුක්ති විඳින අය, අපිට වැඩි ශ්‍රද්ධාව තියෙන අය, අපිට වැඩි සිල්වන්ත අය, අපිට වැඩි භාවනා කරන අය ඉන්න ඕන තරම් නේද? හිතට අරගෙන කල්පනා කරලා එයාගේ ඒ ගුණය දියුණු වේවා කියලා ආශිර්වාද කරනවා. එහෙම හිතන්න හිත පිරිසිදු වෙන්නේ අපේ. හිතට යහපත වෙන්නේ. එහෙම හිතන්න ඉරිසියාව යටපත් වෙනවා. අරතිය නැති වෙලා යනවා. යැතීම නැති වෙලා යනවා. හිත පුදුම සැනසෙල්ලකින් පිරීලා යනවා. අපි ගොඩාක් වෙලාවට හිත බර කරගන්නේ ඇයි? ලෝකේ ප්‍රශ්න අපේ ප්‍රශ්න කරගන්නවා. ලෝකේ අපේ ඒවා හැටියට අල්ලගෙන ඉවර අපි ඒවත් එක ඇලි ගැටි මුලාවටපත් වෙමින් කෙලස් අවශ්‍යගෙන අපි අපේ හිත බර කරගන්නවා.
නමුත් තව කෙනෙකුට යහපතක් වේවා සැනසෙල්ලක් වේවා කියලා හිතන තරමට අපේ හිත සැහැල්ලු වෙනවා. අන්න ඒ සැහැල්ලු මානසිකත්වය ඉරිසියාව පාලනය කරගෙන මුදිතාව දියුණු කරගෙන සැනසෙලිදායක ජීවිතයකට මඟ පෙන්වනවා. එලෙසින් කටයුතු කරන්න උත්සාහවත් වීම තමයි අප විසින් කළ යුතුව පවතින්නේ. අන්න ඒ සඳහා උපකාර වෙන පුංචි භාවනා ක්‍රමයක් තමයි මම මේ කියලා දුන්නේ. දැන් වේලාව ඉවර නිසා වැඩි දුර අනුශාසනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් දැන් මේ කියපු දේ ගැන පොඩ්ඩක් විමසලා බලන්න ඕන. දැන් රිවිෂන්. දැන් මම කියලා දුන්නේ පින්නතුන්ට ඊටාම වටිනා භාවනා කර්මස්ථානයක් ගැන. මොකද්ද? මුදිතා භාවනා. මුදිතා කියන වචනේ තේරුම මොකද්ද? අනුන්ගේ සැප දැකලා සතුටු වීම. මුදිතා භාවනාවෙන් ඇති වෙන ක්ලේශ ධර්මය මොකද්ද? ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි අනුන්ගේ සැපට තියෙන අකමැත්ත. හේවත් අරතිය. අරතිය කියන්නේ අකමැත්තට. ඒ අකමැත්ත නිසා ඇති වෙන ඊර්ෂ්‍යාව පාලනය කරගන්න මුදිතාව දියුණු කරන්න ඕන. එතකොට ඊර්ෂ්‍යාව ගොඩක් වෙලාවට ඇති වෙන්නේ මොන ශේෂ්ත්‍රයයත් එක්කද? තමන්ගේ සමාන ශේෂ්ත්‍රයේ උදවියත් එක්ක තමයි ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ. මොන ශේෂ්ත්‍රයත් එක්ක ඊර්ෂ්‍යාව ඇති වුණා තමන් නම් පීඩාවටපත් වෙන්නේ ඒකෙන් වළකින්න ඕන. එතකොට මුදිතා භාවනාව ඉස්සෙල්ලාම තමාට වඩන්න ඕන. වඩනවා කියන්නේ තමා තුළ දියුණු කරගන්න. මුදිතා භාවනාව වැඩිීමේදී කියන වාක්‍ය දෙකක් කිව්වා. මොකද වාක්‍ය දෙක? සැපතින් දියුණු වේවා නොපිරිහෙවා. තමන්ද කරනවා දියුණු වෙමි නොපිරිහෙමි. එතකොට ඔය කියන සැපත කොටස් හතරක් කිව්වා. මොනවාද කොටස් හතර? කායික සැපයි, මානසික සැපයි, සාමිස සැපයි, නිරාමිස සැපයි. එතකොට ඔය සැප වර්ග ගොඩාක් තියෙනවා. ඒ ගොඩම අපි එකින් එක වෙන වෙනම අරගෙන අනිත් අයට ප්‍රාර්ථනා කරන්න ඕන, ආශිර්වාද කරන්න ඕන. එතකොට ඉස්සෙල්ලාම Tamanට මුදිතාව වඩලා පතුරවන්න ඕන කාටද? සියලු සත්වයන්ට. අනෝදිස පරණ මුදිතා කියන්නේ ඒක. සියලු සත්වයන්ට සීමාවක් නැතුව මුදිතාව පතුරවන්න. ඊට පස්සේ දස දිශාවටම මුදිතාව පතුරවන්න ඕනේ. දස දිශාවේ ඉන්න Tamanට හිතවතුත් නැති අහිතවතුත් නැති මැදහත් කෙනෙක්, මධ්‍යස්ථ කෙනෙක් තෝරගෙන හිත පුරුදු කරන්න පුළුවන් නම් මුදිතාවෙන් එයාගේ යහපත ප්‍රාර්ථනා කරනවා නම් ඒක ඊටාම වටිනවා. අපි අනිත් අයගේ හිතවන්තයන්ගේ යහපත ප්‍රාර්ථනා කරනවා කියන්නේ ඒක කරන්නේ බැඳීමත් එක්ක. හිතවත්කමක් නැති අයට යහපත ප්‍රාර්ථනා කරනකොට එතන එන්නේ බැඳීමෙන් තොර කුසල සිටිවිල්ල. අන්න ඒ කුසලයේ දියුණු කරගත්තොත් අපිට උදාාර සැනසෙල්ලෙන් ජීවත් වෙන්න හැකියාව ලැබේ. ඒ ලෙසින් කටයුතු කරන්න හැම දිනාටම මේ ධර්ම දේශනාව උපකාරයක්ම වේවා. මේ උතුම් කුසල් වලින් හැමත හැකිතරම් ඉක්මනින් උතුම් නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසින් හැමත උතුම් නිවන් සුව සැලසේවා. දැන් මේ සියලු ආකාරයෙන් පහල කරගන්න උදාරතර කුසල ශක්තිය අපි ආශිර්වාදයක් බවට පරිවර්තනය කරමු. දැනට 95 වියෙහි පසුවන එදාබර පියාණන් වහන්සේ එඩ්මන් ගුණසේකර මහත්මයා අතුළු මේ ගුණසේකර පවුලේ ඒ වගේම ජයසිංහ පවුලේ සියලුම පින්නතුන් හැම දෙනාටම මේ සහභාගී වෙච්ච හැම දෙනාටම ආශිර්වාද කරන්ට බලාපොරොත්තු වන දේශකයන්න් වහන්සේ සහ කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට ලෝකවාසී සියලු සත්වයන්ට කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. සියලු සත්වයෝ සපතින් දියුණු වෙත්වා නොපිරිහෙත්වා කියලා ආශිර්වාද කරන්න. ඒ වගේම මීට අවුරුදු 9කට කලින් අභාව ප්‍රාප්තවන්ට යෙදුණු දයාබර මෑණියන් වහන්සේ මියුරේල් ගුණසේකර මාතා ප්‍රධාන ගුණසේකර පවුල සහ ජයසිංහ පවුල පරලෝසපත් සියලු ඥාතීහු මේ හැම දිනම නමින් පරලෝසපත් සියලු ඥාතීහු පින් අනුමෝදන්ව තම තමන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා කියලා සාදු කියලා ඥාතීන්ට පින් දෙන්න. ලෝකියත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝද පින් අනුමෝදන්ව හැම දිනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණ නිරතුරුව සලසත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න.
මේ උදාාරතර කුසල ධර්මයන්ගේ වාසනා බල මහිමින් මේ පින්වතුන් බලාපොරොත්තු වන පරිදි හැමෝගෙම අපේක්ෂා වන පරිදි හැකි ඉක්මනින් ධර්මය අවබෝධ කරගෙන ඒ අමා නිවනින් සැනසෙල්ල උදා කර ගන්නට මේ ධර්ම දානමය කුසලයද උපකාරයක්ම වේවා. හැම දිනාටම හැකි තරම් ඉක්මනින් උතුම් නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.